समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्कदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुसुकं वत जीवामाति අප විසින් තැන්පත් කරන්නට යෙදුන පූජා ද්‍රව්‍යයන් ලෝක ස්වාමී බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරමු. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. ශ්‍රද්ධා සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වත්නි, ප්‍රයිම් ලෑන්ඩ්ස් ව්‍යාපාර සමූහයේ අද දවසේහි මේ සූදානම් වෙන්නේ මූලස්ථානයේ ධර්මානුශාසනාවක් පවත්වලා 2566 වැනි සම්බුද්ධ උත්පත්තිය බුද්ධත්වයේ සහ පරිනිර්වාණය සමරන මේ 2566 මීට වසර 2566කට පෙර ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ ඔකාවස් රජ පරපුරේ බිහි වුණු ආසියාවේ ආලෝකය ලයිට් ඔෆ් ඒසියා නමින් යුරෝපීයයන් විසින් හඳුන්වනු ලැබූ මගේ මට සංගතව ගත්තොත් ලයිට් ඔෆ් ද වර්ල්ඩ් ලෝකයේ ආලෝකය නමින් හැඳින්විය හැකි විශිෂ්ට මානවයාගේ පහළවීම සමරමින් තමයි අද මේ පින්කම සිද්ධ කරන්නේ ප්‍රයිම් ලෑන්ඩ් ආයතනය. ප්‍රයිම් ලෑන්ඩ් ව්‍යාපාර සමූහයේ ගරු සභාපතිතුමා බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මැතිතුමා, ඒ වගේම ගරු සමසභාපතිතුමිය සඳමිනි පෙරේරා මැතිණිය ඇතුළු ප්‍රයිම් ව්‍යාපාරයේ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සංවිධානය කෙරෙනවා. අපේ ලක්ප්‍රිය මහත්තයා මාව සම්බන්ධීකරණය කළා බොහොම ප්‍රියශීලී විදිහට. එතුමා මගේ පෞද්ගලික හිතවතෙක් ලක්ප්‍රිය මහත්තයා. මේ ආයතනයේ දැනට සේවය කරන පින්වත් ඔබ හැම දෙනාට නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරමින්, සෙත සාන්තිය ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම යහපත ප්‍රාර්ථනා කරමින් ඔබ හැම දෙනාගේම පවුලේ සමාජිකයන්ට බොහොම බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් අද දවසේහි ධර්ම දේශනාව ආරම්භ කරන්න. පසුගිය කාලේ ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයේ සේවය කරමින් ඉඳලා අභාවයටපත් වුණු කුරුණෑගල ශාඛාවේ නිර්මාල් බණ්ඩාර මහත්මයා, ප්‍රධාන ශාඛාවේ විකුණුම් අංශයේ සේවය කළ සෙනුර ලකිත් මහත්මයා, ප්‍රධාන ශාඛාවේ නීති අංශයේ සේවය කළ හේමාල් ඇන්තනි මහත්මයා, ප්‍රධාන ශාඛාවේ පිරිසිදු කිරීම අංශයේ සේවය කළ ශිරෝමි මහත්මිය, ප්‍රධාන ශාඛාවේ නීති අංශයේ සේවය කළ නිලිකා ප්‍රනාන්දු මහත්මිය, ප්‍රධාන ශාඛාවේ ව්‍යාපෘති අංශයේ සේවය කළ ජයන්ත මහත්මයා යන අයට පුණ්‍යානුමෝදනා කිරීමත් අද බලාපොරොත්තු වෙනවා. හැමත නිරෝගී සම්පත ශාන්තිය බුදු ධම්ම සංඝ යන තුනුරුවනේම ආශිර්වාදේ වේවා කියන ප්‍රාර්ථනාවෙන්. කාරුණික පින්වත්නි, මම හරිම සන්තෝෂයි මේ ආයතනයේ අද දවසේ මේ ධර්ම දේශනාවට පැමිණෙන්නට හැකියවීම ගැන. මේ පාරේ අනන්තවත් අප්‍රමාණවත් මම යනවා. නිතරම යනවා. අද දැන් මේ ඉවර වෙලත් මට යන්න තියෙනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රෙකෝඩින් එකකට බණකට. ඒක කවදාක්වත් ප්‍රයිම් ලෑන්ඩ් එක ඇතුළට ඇවිදිලා නැහැ. මට එන්න තරම් උමනාවක් වෙලත් නැහැ. ඔබෙන් ගන්න තරම් දෙයක් මට තිබුණෙත් නැහැ. ඒ හින්දා මට එන්න උවමනා වෙලා තිබුණෙත් නැහැ. මේ සම්බන්ධීකරණය සිද්ධ වෙන්නේ ලක්ප්‍රිය මහත්මයාත් එතුමාගේ තිබිච්ච ධම්මිනෝනත් එක්ක අපි මගේ මේ දායක මහත්මයක් එතුමියගේ මිත්‍රෙක් හරහා තමයි මෙහාට සම්බන්ධ වෙලා ඊට පස්සේ ගරු සභාපතිතුමියගේ සමසභාපතිතුමියගේ ධර්මදේශනාවකට මම සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි මෙහාට අද දවසේ එන්නේ. මෙතන ඉන්න හැම කෙනෙක්ම
ළමයි නෙවෙයි. ගොඩාක් වැඩිහිටියොත් නෙවෙයි. මෙතන ඉන්න වැඩිහිටියම පුද්ගලයා මං හිතන්නේ මට වඩා බාලයි. මෙතන ඉන්න වැඩිහිටියම පුද්ගලයා මට වඩා බාලයි. මොකෝ මට දැන් 60යි. එතකොට මෙතන ඉන්න බාලම එක්කෙනා 18ට වඩා වැඩි. ඒක නිසා මට පහසුවෙන් බණ කියන්න පුළුවන්. බොහෝම පහසුවෙන් ධර්ම දේශනා කරන්න පුළුවන්. තාම පහසුවෙන්. ඉතින් ඒක හින්දා මං කැමති ධර්මකාරණා වගේම ඊටත් වඩා එහාගේ කරුණක් ඔබත් එක්ක කතා කරන්න. අපි දන්නවා කාල තුනක් තියෙනවා ග්‍රැමර් වල ව්‍යාකරණවල. වර්තමාන කාල, අතීත කාල සහ අනාගත කාල කියලා. ග්‍රැමර් වල නම් present tense, past tense වලින් පස්සේ participle සහ future tense ආදී වශයෙන්. ඒ උනාට මේ මහ පොළොව උඩ කාල තුනක් නැහැ. තියෙන්නේ කාල දෙකයි. ඒ වර්තමාන කාලයේ සහ මේ අතීත කාලයේ සහ අනාගත කාලය. වර්තමාන කාල කියලා ටයිම් පීරියඩ් එකක් නැහැ. අනාගත කාලය කියලා ටයිම් පීරියඩ් එකක්, ෆියුචර් කියලා ටෙන්ස් එකක්, ටයිම් පීරියඩ් එකක් තියෙනවා. හැබැයි past tense කියලා අතීත කාලය කියලා ටයිම් පීරියඩ් එකක් තියෙනවා. වර්තමාන කාලය කියලා ටයිම් පීරියඩ් එකක්, කාල ඡේදයක් නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දුටුගැමුණු රජුරන් කාලේ අනාගත කාලේ. ඒතර 1970 අනාගත මේ අතීත කාලේ. දුටුගැමුණු රජුරන් කාලේ අතීත කාලේ. ඒතර ගිය සතිය කියන්නේ අතීත කාලේ. ඊයේ කියන්නේත් අතීත කාලේ. අද උදේ කියන්නේත් අතීත කාලේ. බණ පටන් ගන්න નિયમિતව තිබිච්ච වෙලාව තියෙන්නේත් අතීත කාලේ. දැන් මං මෙහාට එනකොට ඒකත් අතීත කාලේ. බණ පටන් අරගෙනත් දැන් විනාඩි 5ක් විතර ඇති ඒත් අතීත කාලේ. දැන් මේ වාක්‍යය කියනකොට වාක්‍යය පටන් ගත්තෙත් අතීත කාලේ. ඒතර අතීත කාලයේ පටන් ගන්නෙ ගෙවිච්ච තප්පරෙන්. ඉවර වෙන දවසක් නැහැ. අතීත කාලයේ පටන් ගන්නෙම ගෙවුණු තප්පරයට අතීත කාලයේ ඉවර වෙන දවසක් නැහැ. එතකොට ලබන අවුරුද්ද කියන්නේ අනාගතේ. හෙට කියන්නේ අනාගතේ. අද දවල් කියන්නේ අනාගතේ. මේ බණ ඉවර වෙන්නේ අනාගතේ. මේ වාක්‍යය ඉවර වෙන්න පටන් ගන්න નિયમિતව තිබිලා ඊගාව වාක්‍යය පටන් ගන්නෙ අනාගතේ. ඒතර අනාගතේ පටන් ගන්නෙ එළඹෙන තප්පරයට. ඉවර වෙන දවසක් නැහැ. වර්තමාන කාලය කියන්නේ කෝකටද එතකොට? එහෙම එකක් නැහැ. අතීත කාලයේ මේකනම් අනාගත කාලයේ මේකනම් මේක හැප්පෙන තැන තමයි වර්තමානයේ කියන්නේ. There is no any time period naming present. වර්තමාන කාලය කියලා නම් කළ හැකි ටයිම් පීරියඩ් එකක් නැහැ. කියන්න ඕනකම තියෙන්නේ ඒක නෙවෙයි. මිනිස්සු දුකසේ ජීවත් වෙන්නේ. ඔබ හැමදිනටම තමාට ආවේනික ජීවිතයක් තියෙනවා. මිනිස්සු දුකසේ ජීවත් වෙන්නේ. මේ අතීතයයි මේ අනාගතයයි දෙක අවභාවිත වෙච්චාම. අතීතයත් අවභාවිත වෙලා අනාගතයත් අවභාවිත වෙච්චාම තමයි මිනිසුන්ට දුක හිතෙන්නේ, දුක දැනෙන්නේ. වරක් බුදුහාමුදුරුව හම්බෙන්න එනවා මානවකෙක්. මානවකෙක් කියන්නේ කොල්ලෙක්, තරුණයෙක්. ඉන්නවා හාමුදුරුවරු සාල ප්‍රමාණයක්. අහනවා ගිහින් හාමුදුරු කෙනෙකුගෙන් ඔබ වහන්සේලා මොනවද වළඳන්නේ? වයස කීයද? වයස මෙච්චරයි 18යි 25යි. මොනවද වළඳන්නේ? හම්බ වෙච්ච එකක්. එතකොට රන්තලි වල නෙමෙයිද? නෑ රන්තලි වල නෙමෙයි නම් මැටි පාත්‍රවල. මොනවද වළඳන්නේ? හම්බ වෙච්ච එකක්. ඉතින් එක එක්කෙනා දෙන ඒවා අප්පිරිය නැද්ද? නෑ. අඳින්නේ
අඳින්නේ කවුරු හරි දෙන වැහැරි සිවුරු. වැහැරි කියලා කියන්නේ ඒ කාලේ ඔය ලී වලින්, පතුරු වලින්, කොළ වලින් හදාගත්ත ඇඳුම්. ඊට පස්සේ ගිහින් බුදුහාමුදුරුවෝ හම්බෙච්චා මේ මානවකයා අහනවා බුදුහාමුදුරුවනේ මේ ඉන්න ඔක්කොම තරුණයෝ බොහොම භද්‍ර යෞවනයේ විය ඉන්න තරුණයෝ මේගොල්ලන්ට හරියට කෑමක් නැහැ. සුවදායි ආහාරයක් නැහැ. සුවදායි ඇඳක් නැහැ. සුවදායි කාමරයක් නැහැ. සුවදායි ඇඳුම් නැහැ. ඒත් මේ අය ලස්සනයි. හරිම ලස්සනයි. ඇඟවල් පිරිලා, මූණ ප්‍රසන්නයි, කොයි වෙලාවෙත් සිනහම සුමුහුණින් ඉන්නේ. මුකුත් ගැටලුවක් නැහැ වගේ. මේ දේවල් නැතුව ලස්සනට ඉන්නේ කොහොමද? කියාපුවම බුදු පියාණන් වහන්සේ එදා ලස්සන වීමේ රහස දේශනා කළා. ඒක විනාඩි 3ක් 4ක් ඇතුළත මම කියන්නම්. ලස්සන වෙන විදිහ. මම ලක්ප්‍රිය මහත්තයාට නිකන්වත් කිව්වේ නෑ මේක කලින් කියනවා කියලා මේ මාතෘකාව ලස්සන වෙන විදිහ. මොකද බැරි වෙලාවක්වත් ප්‍රයිම් ලෑන් එකේ අනිත් අයටත් දැනගන්න ලැබුණොත් එහෙම පෙට්‍රල් නැතුව හරි එන්න පුළුවන් මෙහාට. ලස්සන වෙන විදිහ ගන්න අහන්න. ලස්සන වෙන්න තියෙන්නේ කාරණා දෙකයි. අර මං කියපු අතීතේ සහ අනාගත අවභාවිතාව. අතීතං නානුසෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති තේන වන්නෝ පසීදති. අතීතයයි අනාගතයයි දෙක ලස්සනට කළමනාකරණය කරගන්න පුළුවන් නම් ලස්සන වෙන්න පුළුවන් හෝ කැත නොවි ඉන්න පුළුවන්. කොහොමද එහෙම වෙන්නේ? අතීතය කියලා කියන එක අවභාවිතා වෙන එකට කියන්නේ පශ්චාත්තාපය කියලා. අනාගතය අවභාවිතා වෙන එකට කියන්නේ හීනමාලිගා කියලා. මිනිස්සුන්ට හීනමාලිගා තියෙන්න පුළුවන්. ලොකු වැරද්දක් නෙවෙයි හීනමාලිගාවක් තියෙන එක. හැබැයි මිනිස්සු Tamanටම ආවේනික හීනමාලිගාවක් හදා ගන්නවා. ඒ හදාගන්න හීනමාලිගාව සාක්ෂාත් කරගන්න බැරි විච්චාම මහා සංතාපයකින් පෙළෙනවා. ඔබ දන්නවා ව්‍යාපාර කරන අය ඔබට හොඳට ව්‍යාපාර ගැන දැනුමක් තියෙනවා. මිනිස්සු කොච්චර සතුටින් ජීවත් වෙනවද කියලා. මිනිස්සු Tamanට උවමනා කරන ප්‍රමාණයට වඩා හීනමාලිගාවක් හදාගත්තාම ඒ හීනමාලිගාව ඇතුලේ හිර වෙලා හීනමාලිගාව සාක්ෂාත් කරගන්න සදාකාලික දුක් විඳලා දුකෙන් ඉඳලා මිය යනවා. මොකටද ජීවිතේ? එහෙම අසාධ්‍ය හීනමාලිගාවක්. අසාධ්‍ය කියලා කියන්නේ සාධනය කරගත නොහැකි, ෆුල්ෆිල් කරගත නොහැකි ටාගට්. සිංහලෙන් කියන්නේ තේරෙන්න හින්දා. සාක්ෂාත් කරගත නොහැකි ඉලක්ක. මං කියන්නේ අපේ පෞල් ජීවිතවලට වෙච්ච දේ ගැන විතරක් නෙවෙයි, රටට වෙච්ච දේ ගැනත් එක්ක. අසාධ්‍ය ඉලක්ක, සාධනීය නොවන ඉලක්ක, ට්‍රිලියන ගාණක් ණයකාර රටක් ඇමරිකාව හා එංගලන්තය වගේ වෙන්න දරන වෑයමේ ප්‍රතිඵලය. භූතානය ගැන හදාරන්නේ නැති එකේ ප්‍රතිඵලය. ලෝකේ සතුටින්ම ජීවත් වෙන රට භූතානය හදාරන්නේ. ඒක තියෙන්නේ මොනවද කියන්න දන්නේ නැහැ. කුඩා රටක්. මූණේ සිනහව පිරී ඉතිරී ගිය පිරිසිදු ඇඳුම් අඳින ගලාබස්නා සෑම දිය ධාරාවකම සෑම ජල බිඳුවක්ම පානය කරන්න තරම් පිරිසිදු රටක්. ගස් කපන එක මරණීය දණ්ඩනය ලැබිය හැකි තරම් වරදක්. සත්ව ඝාතනය මරණීය දණ්ඩනය විය හැකි තරම් වරදක් වන රටක්. තාම ලස්සන රටක්.
තාම නිරෝගී මිනිසුන්ගෙන් පිරිපුන් රටක් ආදරණීය දරු පවුලත් එක්ක හැමදාම හැන්දෑවට එකට එකතු වෙලා කතා බහ කරන අම්මා අප්පච්චි තරහ නොවන රටක්. සිනහව මුහුණේ ඉතුරු කරගත්ත, සහනය මනසේ ඉතුරු කරගත්ත, සමගිය පවුලේ ඉතුරු කරගත්ත සයනුතුනේ රටක්. සහනය හිතේ ඉතුරු කරගත්ත, සමගිය පවුලේ ඉතුරු කරගත්ත, සිනහව මුහුණේ ඉතුරු කරගත්ත රටක්. එහෙම තමයි පෞල් ජීවිතයකත් ලස්සන සහ සුන්දරත්වය ඉතුරු වෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අසාධ්‍ය හීනමාලිගා ගොඩක් අපේ හිතට වැටිච්චාම, අපේ හිතට බලහත්කාරයෙන් දාපුවාම ඒ අසාධ්‍ය හීනමාලිගා එක්ක මිනිස්සු අනන්ත දුක් විඳිනවා. අපිට කියනවා මෙච්චර ඉඩමක්, මෙච්චර ගෙයක්, මෙච්චර වාහනයක්, මෙච්චර පිටරට, මෙච්චර සල්ලි. අසාධ්‍ය ඉලක්කයකට අපි ගියොත් මම කියන්නේ සාධ්‍ය ඉලක්කයකට නෙමෙයි, අසාධ්‍ය ඉලක්කයකට ගියොත් අපිට ණය වෙන්න වෙනවා. එතකොට ඒ ණය ගෙවා ගන්න බැරි වෙනවා. ගෙවා ගන්න බැරි ණයට තව ණය ගන්න වෙනවා. අවුරුදු 4ක් ඇතුළත ඩොලර් මිලියන 12000ක් ණයට අරන් කාපු රටක්. ඩොලර්ස් මිලියන 12000ක් මා අවුරුදු 4ක් ඇතුළත අරන් කාපු රටක්. මං කියන්නේ පෞල් වශයෙන් ගත්තත් අපි ගාව තියෙන ෆයිනෑන්ෂියල් කල්චර් එක අපේ මූණට සිනහව ගේනවා. එක්ක තියෙන සිනහව මූණෙන් පන්නා යවනවා. කහදාරන්න ඕන එකක් ජීවිතය කියන්නේ. අනාගතයේ සිහින මාලිගාවක හිර නොවී සිටීමට නම් හා අතීතයේ පශ්චාත්තාපයට හිර නොවී සිටීමට නම් ආන්න අපිට පුළුවන්කම තියෙනවා ජීවිතේ මූණ අස්සට හිනාව ගේන්න. පශ්චාත්තාප වෙන්නේ මොනවටද? වර්තමානය නමින් හැඳින්විය හැකි කාලයක් නැති වුණත් අනාගතය තමන්ගේ කරගත්ත නිමේෂයේදී ගන්නා වැරදි තීන්දුව අනාගතයේ පශ්චාත්තාපය සඳහා ආයෝජනයක් වෙනවා. හැම වෙලාවෙම එහෙමයි. වර්තමානයේ නමින් හැඳින්විය හැකි කාලයක් නැතත් අපි ගන්නා තීන්දුව, අපි ගන්නා තීරණය වැරදි තීන්දුවක් සහ තීරණයක් නම් ඒක ආයෝජනයක් අතීත කාලය වෙච්ච වර්තමාන කාලේ නැත්නම් වර්තමාන කාලය අතීත කාලේ වුණාට පස්සේ අපිට පශ්චාත්තාපය ගියේ. කී දෙනෙකුට තියනවද මෙතන ඉන්න අපේ හැමෝගෙම ගත්තොත් එහෙම කී දෙනෙක් ඉන්නවද අතීතයේ සෑම මතකයක්ම සොඳුරු මතකයක් සේ තියෙන හැම අතීත මතකයක්ම මතක ගබඩාවක අපි තැන්පත් කරනවා. මතක කබඩ් එකක තැන්පත් කරනවා. අනාගතය කියන එක වර්තමානයේ බවට පත්වෙච්ච ගමම්ම මතකයක් වෙලා අතීතයේ තැන්පත් වෙනවා. මම මෙතෙන්ට එන වෙලාව දැන් මතක් කළොත් අතීතයක් ආපු වෙලාව. ඒ අතීතයේ ගබඩාවක් හැටියට තැන්පත් වෙච්චාම ලාච්චු දෙකක තැන්පත් වෙනවා මතකයන්. එකක් සුවඳ ලාච්චුවක්, අනිත් එක මතක ලාච්චු අතරත ගඳ ලාච්චුවක්. ගඳ මතක කියලා කියන්නේ මතක් කරන්න අපි අකමැති, අපෙන් සිද්ධ වෙච්ච වැරදි, අපි කරපු නොපනත්කම්, අපි කරපු මෝඩ වැඩ, අඥාන ක්‍රියා නැවත සැරයක් මතක් කරන්න අපි කැමති නෑ. අපේ හිතට පශ්චාත්තාප වෙනවා. ඒ වගේම අපි ගාව තියෙනවා අතීතයේ සුවඳ මතකයන්. හරි මනස්කාන්ත මනරම් මතකයන්. ඒ මතකයන් තල්ලු මර මතක් කරන්න අපි කැමති. ඒකට කියනවා අනුමෝදනාව කියලා. ඒක නිසා අතීත මතක අතර මතක වර්ග දෙකයි. අනුමෝදනා සුවඳ මතක සහ පශ්චාත්තාපයේ ගඳ මතක. මගේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කවදා හරි දවසක පශ්චාත්තාප විය හැකි තීන්දුව නොගෙන ඉන්න කියලා. පශ්චාත්තාපයට උත්තරයක් නැහැ. ඇත්තට පසුතැවිල්ලට උත්තරයක් නැහැ. ඒක කරන්න තියෙන්නේ පශ්චාත්තාප විය හැකි
තීන්දුව නොගෙන ඉන්න කියලා. කාරුණික පින්වත්නි, මිනිස්සු මූණ දෙන අර්බුද ගැටලු විශ්ලේෂණය කරපුවාම ලස්සන උත්තර හොයාගත්ත හැකි. මාව හම්බෙන්න මගේ මිත්‍රයෙක් ආවා. ඇත්තටම දැන් අවුරුදු 2කමාරකට 3කට විතර ඉස්සර වෙලා. මහා මැතිවරණය ඉවර වෙලා සතියකින් ඔහු මාව හම්බෙන්න ආවා. මම බොහොම හොඳට දන්නා කෙනෙක්. ලොකු බෑග් එකකුත් අරගෙන. මම දන්නවා එන විදිහත් එන ආකාරයත් එන හේතුවත්. ලොකු බෑග් එකක් අරගෙන මේ මිත්‍රයා ආවා. ඇවිදilla කාර් එකෙන් බැස්ස පොඩි කාර් එකක්. බැලලා බෑග් එකත් අරගෙන ඇවිදින් දඩස් ගාලා දැම්ම බෑග් එක බිමට. මගේ මිතුරුකම හොඳටම තියෙන නිසා මම මොකෝ බං කියලා. මට කියනවා හාඳුරුනේ මගේ ඔක්කොම ඉවරයි කියලා යන්න ආවේ. කොහෙන්ද? මම මැරෙන්න තීන්දුව කළා. මම මැරෙන්න තීන්දුව කළා. මං ඉවා හොඳයි. බොහොම හොඳයි. මැරෙන්න තීන්දුව කළා කියලා යා කියද්දි මං කියනවා හොඳයි. බොහොම හොඳයි. එතකොට මිනිහා එකපාරට අහනවා හොඳයි. මැරෙන්න තීන්දුව කරපේ. මං කිව්වා මම යා කිව්වේ උඹනේ. නැත්තටම නැති වුණා. මං ඉවරයි. මැරෙනවා මං කිව්වා බොහොම හොඳයි. දැන් මොකද වුනේ? මහා මැතිවරණයට ඉල්ලුවා. ඔව්. ඉතින් මං පරාදයි. නෑ කියලා කියන්නේ දන්නේ නැද්ද මම පරාදයි කියන්නේ? නෑ. ඒ බැලුවේ නැද්ද? බැලුවා. ඉතින් මගේ නම තිබුණේ නෑ නේද? ඔව්. ඉතින් තේරුණේ අහවලයිනේ අපේ දිස්ත්‍රික්කෙන්. ඔව්. ඉතින් මාව තේරුන්නේ නෑ. ඔව්. ඉතින් මම පරාදයි. නෑ. දැන් මං කියන දේ මිනිහට අර බුදුහාමුදුරෝ ඉස්සරහා අඟුලිමාල කිව්වා වගේ එකපාරට මිනිහා වික්ෂිත. දැන් පරාදයි කියන්නේ ඒක නෙන්න. නෑ. වාඩි විය. මම කියන්නේ මිනිස්සු මූණ දෙන අර්බුදය සහ අර්බුදයට අපි ගාව තිබිච්ච විසඳුම ඇත්ත වශයෙන්ම තේරුම් නොගැනීම. වාඩි විය. දැන් කොහෙන්ද දෙන්නේ? අහවල් දිහා ඉඳලා. කෑවද? නෑ. නෑවද? නෑ. දැන් මොකද්ද කරන්න යන්නේ? මැරෙන්න යන්නේ. හොඳයි. එහෙනම් ඔක්කොටම කලින් නාපංකෝ නෑවුවා. නාලාවා. ඇවිදilla කිව්වා දැන් මට නාන්න ඕනේ මොකුත් නෙමෙයි මන් දැන් තීන්දුවක් ගන්න ආවේ. හොඳයි. එහෙනම් කාපංකෝ කෑවා. දැන් හොඳට මහන්සි නේද? ටිකක් මහන්සි. නිදියපංකෝ. පැදුරු කඩමාල්ලක් එලලා දුන්නා. හැන්දේ වුණාට පස්සේ හොඳට නිින්ද ගිහින් නැගිටලා කහට උගුරක් කාරිය බීලා ඉවර වුණාට පස්සේ මං ඇහුවා දැන් මොකද්ද කියන්න තියෙන්නේ? මං ගාව මෙච්චර ලක්ෂ මෙච්චර තිබුණා. ඔක්කොම ඉවර වුණා. ඒවා ගත්ත කියලා නෝන මහත්තයා දැන් තරහයි. මගේ රිදී රත්තරන් බඩුත් නැහැ. නෝන මහත්තයාගේ රිදී රත්තරන් බඩුත් නැහැ. මොකවත් නැහැ. දැන් මට සල්ලිත් නැහැ. ඉන්න විදියකුත් නැහැ. ලැජ්ජාවයි. ඒක නිසා මට ජීවිතේට මුණ දෙන්න බෑ. කියලා. දැන් ඔබට තේරෙනවා ප්‍රශ්නේ මොකක්ද කියලා. මං ඇහුවා දැන් මොකද්ද උනේ? උනේ දින්නේ නැහැ. ඒක හරි. දැන් දින්න නම් මොකද්ද වෙන්නේ? දින්න නම් മന്ത്രി. දැන් മന്ത്രി නෑ. එතකොට ගිය සතියේ ඡන්දෙට ඉස්සර වෙලා മന്ത്രിද? නෑ.
දින්න නම් දැන් മന്ത്രി. දැන් മന്ത്രി නෑ. ඉතින් උඹට මොකුත් නැති වෙලා නෑනේ. දැන් උඹ മന്ത്രി දින්න නම් മന്ത്രി. ඉතින් හිටියෙත් නෑනේ മന്ത്രി. දැන් මොකද්ද නැති උනේ උඹට? දැන් මිනිහ කල්පනා කරන බලාපන් මොකුත් නැති වෙලා නෑනේ. දැන් മന്ത്രി නෙමෙයි. ඉතින් හිටියෙත් മന്ത്രി වෙලා නෙමෙයි. මොකද්ද මේ? හීන මාලිගාවක් කුඩු වෙලා බිමට වැටීම. නැති දෙයක් හිත ඇතුලේ ප්‍රාර්ථනාවක් තියාගෙන උත්සාහ කරලා නැතිවීම. ඉතින් මේකත් තිබිලත් නැහැ. ඒක තමයි මිනිස්සුන්ගේ ජීවිතවලට මූණේ හිනාව නැති වෙන ਸੰతాපය හිතට ගෙනෙන දැවැන්තම කාරණාව තමයි අනවශ්‍ය හීන මාලිගා තියා ගැනීම. ඒ වගේම පශ්චාත්තාපය. ඔය දෙක. මං කැමති චූටි සාමාන්‍යයෙන් මං කතන්දර කියන්නේ නැහැ බණවලට. පොඩි කාරණාවක් මං කියන්නම් ඒත් දැන් පැය භාගයක් බණට ඉවර නිසා පොඩි කතාවක්. මං ඒ කතාවෙන් පස්සේ ප්‍රශ්න අහනවා. මට මතක නැහැ එදා බණට මේ කතාව කිව්වද නැද්ද කියලා. සේරි වාණිජ කතාව කිව්වේ නැද්ද එදා? ඔව්. මං අහනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහන්න කලින් මේක කියන්න ඕන. සේරි වාණිජ කියලා ජාතක කතාවක් ගැන සමහර විට අහලා තියෙනවා. ඒකේ ඉන්නව වෙලෙන්ද දෙන්නෙක්. එක වෙලෙන්දෙක් සේරි. අනිත් එක්කෙනා කච්චපුට. වෙලෙන්ද දෙන්නෙක්. එක වෙලෙන්දෙක් හොඳ වෙලෙන්දෙක්. අනෙක් වෙලෙන්දා නරක වෙලෙන්දෙක්. හොඳට අහගන්න මේක කතන්දරයක් එහෙම නෙවෙයි. කතාවක්. කතාවයි කතන්දරයි කියන්නේ දෙකක්. කච්චපුට කියන්නේ සේරි කියන්නේ එකම බිස්නස් එක කරන දෙන්නෙක්. මේ දෙන්න ව්‍යාපාර කරන්නේ ඇවිදලා. ජංගම වෙලෙන්දෝ. ඉස්සර එහෙම තමයි ජංගම වෙලෙන්දෝ තමයි ඉස්සර හිටියේ. දැන් ජංගම වෙලෙන්දෝ නැහැ. කඩවල් දාගෙන ඉන්නේ. ජංගම වෙලෙන්දෝ හැටියට ඉන්නේ ඔය ඉන්ෂුරන්ස් එහෙම කරන අය ෆීල්ඩ් එකේ. ගිහින් විකුණන්නේ. පාරිභෝගිකයා සොයාගෙන ගොස් කරන මාකටින් එක. දැන් මේ වෙලෙන්ද දෙන්න විකුණන්නේ එක හා සමාන බඩු. ඒ කියන්නේ මූල්‍යමය වටිනාකම අඩු. ඒ වුණාට ටාගට් ගෲප් එකක් හැටියට සමහර ටාගට් ගෲප් එකක් විසින් අගයෙන් වැඩි. විශේෂයෙන්ම පොඩි ළමයි කැමති වලලු මාල ආන් ඒ වගේ දේවල් තමයි විකුණන්නේ. ප්ලාස්ටික් වලලු එතකොට මොනවද වීදුරු කෑලි අල්ලපුවා කණ්ණාඩි කෑලි ඔය පොඩි කොණ්ඩ බෝල වගේ අරුමෝසම් ඉමිටේෂන් ඔය තාරපාර දිග පාට කඩ සල්පිල් සෙවණැල්ලේ ගිනි හුළඟින් දූවිලි ඇවිස්සෙන පොළවල් වල විකුණන දේවල්. ළමයි හරි කැමති. ඉතින් මාල වලලු අරුමෝසම් බඩු ඔක්කොම පෙට්ටි වල දාගෙන ඉතින් ගිහිල්ලා තැන් වල ගෙවල් ගානේ විකුණනවා. ඒවා ඇත්තටම ලොකු වටිනාකමක් නැහැ. කඩේ තියදී දිලිසෙනවා. උඩ යනවා බිම යනවා. බිම ගහපුවාම උඩ යනවා. උඩ ගහපුවාම බිම එනවා. කැරකි එනවා. කඩේ තියදී නිවෙනවපත් වෙනවා. ගෙදර ගෙන ආපු වෙලාවෙ ඉඳලා නිවෙනවා ඕෆ් වෙනවා. කඩේදී නිවෙනවපත් වෙනවා. ගෙදරදී නිවෙනවා ඕෆ් වෙනවා. පත්තු වෙන්නෙම නැහැ. ආන් එහෙම සෙල්ලම් බඩු. දැන් මේ වෙලෙන්දා අතරින් නරක වෙලෙන්දා ඇවිදගෙන යනකොට එක ගයක් හම්බ වුණා. බොහෝ පරණ කාලේ කතාවක්. මේවා මේ එක්ස්චේන්ජ් මාකටිං සිස්ටම් එකට තියෙන්නේ හුවමාරු වෙළඳාම කරන්නේ සල්ලි කියලා જાතියක් නැහැ. හාල් දීලා පොල් ගන්නවා අන්නේ වගේ. මේ වගේ ගෙදරකට ගියා. ඒ ගෙදර පොල් අතු පැලක් අවුරුදු 80ක විතර ආත්තම්ම කෙනෙක් හිටියා. අවුරුදු 8ක විතර චූටි දෝණි කෙනෙක් හිටියා. මේවා හදාපු කතා. පිරිමි කෙනෙක් එක්කෙනෙක්වත් නැහැ ගෙදර. කතාව හදලා තියෙන්නේ එහෙම. එක්කෙනෙකුට 80යි අනිත් එක්කෙනාට 8යි දෙන්නම කාන්තාව.
චූටි දෝණි ආත්තම්මයි. පොඩි පැලක්. එතෙන්ට ගිහින් මේ නරක වෙලෙන්දා අර චූටි දෝණිට පෙන්නනවා මේ වලලු ලට්ටනයි වලලු. කියද්දි අර චූටි දෝණිට ආසාවක් එනවා මේක මෙලදී ගන්න ඕනේ කියලා. මේක ගන්න ඕනේ කියලා. අත් දෙක පිරෙන්නම වලලු ඕනේ කියලා. අත් දෙක පිරෙන්න වලලු ඕනේ කියලා ආත්තම්ම ගාවට ගිහින් කිව්වහම චූටි දෝණි කිව්වහම ආත්තම්ම කිව්වා අනේ පුතේ අපි ගාව දෙන්න දෙයක් නැහැ. සල්ලි වලට නෙමෙයිනේ ගනුදෙනු කරන්නේ ඉස්සර. දෙන්න දෙයක් නැහැ. ඒ හින්දා ඔයක ගන්න බෑ. දැන් චූටි දෝණි අඬන්න පටන් ගත්තා. ආත්තම්ම කියනවා පුතේ අපිට දෙන්න දෙයක් නැහැ. ඒ කාලේ හැටියට නම් හාල් තිබුණොත් හාල් දීලා පොල් ගන්න. පොල් තියෙනවා නම් පොල් දීලා හාල් ගන්න. නැත්තම් හාලුයි පොළුයි දෙකම දීලා මේ මාළු ගන්නවා. නැත්තම් හාලුයි පොළුයි මාළුයි ඒ ඔක්කොම දීලා පෙට්‍රල් ගන්නවා. බුදුහාමුදුරන් කාලේ. එතකොට එහෙම නැත්තම් මුළු සබ්බ සකලමනාම දීලා ගෑස් සිල්ල ගන්නවා. ඒ තමයි එක්ස්චේන්ජ් මාකටිං කියන්නේ. හුවමාරු වෙලඳාම. මේ ආත්තම්මට දෙන්න දෙයක් නැහැ. ඒක නිසා ආත්තම්ම කියනවා මට දෙන්න දෙයක් නැහැ පුතේ. ඒ හින්දා වලලු ගන්න විදිහක් නැහැ කියලා. ඊට පස්සේ මේ චූටි දෝණි අඬන්න පටන් ගන්නවා. අඬන්න පටන් ගත්තාම ආත්තම්ම කියනවා දෙන්න දෙයක් නැහැ. මේ ගේ හතරමායි මේ හාල් හොඬුවක් නැහැ කැඳ හදාගන්න. ඊගාවට ලුණු ගෙඩියක් නැහැ සම්බෝලයක් හදාගන්න. ලුණු ටිකක් නැහැ. ඩොලර් කෙසේ වෙත. ඒ හින්දා අපිට මේ තියෙන සෙල්ලම් බඩු ගන්න බෑ. ඒ හින්දා හිත හදාගන්න කියලා. චූටි දෝණි එහෙම නෑ අඬන්න පටන් ගත්තා. මේක මතක තියාගන්න කතාවක් මිසක් කතන්දරයක් නෙවෙයි. 550ක් ජාතක තියෙනවා ජාතක කතන්දර නෙවෙයි ජාතක කතා. ඔබ කැමති නම් දිගටම හදාරන්න පුළුවන් ඒවා. කතන්දරය කියලා කියන්නේ මුහුදක යන බෝට්ටුවක් වගේ. කතාව මුහුදක යන නැවක් වගේ. මුහුදක බෝට්ටුවක් යනකොට මුහුදේ යට මොකවත් නැහැ බෝට්ටුව තියෙන්නේ මුහුද උඩ. හැබැයි නැවක් යනකොට මුහුදේ උඩ තියෙන නැවට වඩා වැඩි හෝ සමාන ප්‍රමාණයක් මුහුදේ යට තියෙනවා. ඒ කතාවල හැටි කතාව ඇතුලේ තියෙන්නේ වෙන කතාවක්. කියන්නේ එකක් කිය වෙන්නේ වෙන එකක්. කතන්දර එහෙම නැහැ. කතන්දර කියන එකම තමයි කියවෙන්නේ. කතන්දර කියන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයින්ට. උනේ කොමත් එක රටක ඉබ්බෙක් හිටියා. කොක්කු දෙන්නේ කිබ්බව කෝට්ටක් මැද්ද තියාගෙන ඉගිල්ලුණා. ඉතින් කියද්දි ළමයි කට අරගෙන ඉන්නවා. ඒ කතන්දර මේ කතන්දරයක් නෙවෙයි. ඒතර චූටි දෝණි අඬනවා දැන් මොනවද වලලු ඉල්ලලා ආත්තම්මට දෙන්න වලලු නෑ. ඒක හින්දා ආත්තම්මට දෙන්න දෙයක් නෑ වලලු ගන්න. ඒත් චූටි දෝණි අඬන්න ඉඩ ඇරියා. චූටි දෝණි අඬලා ඉවර වෙන්න හදනකොට අර නරක වෙලෙන්ද කිව්වා එහෙනම් තවත් චුට්ටක් බලන්න මොනවද ඕනේ තියෙන්නේ කියලා. එතකොට ආත්තම්මට මතක් වුණා ඊටාම වටිනා රන් තලියක් මේ වගේ. රත්තරන් වලින් හදාපු තලියක් තියෙනවා. හත්මුතු පරම්පරාවෙන් අත්තම්මට අයිති වෙලා හංගලා තියෙනවා දුම්මැස්සේ. දුම්මැස්සේ හංගපු රත්තරන් තලියක්. මම ඕක එක දවසක් ඔය ඉස්කෝලේක බණකට කිව්වා මේ කතාව. ඒක මේ කොළඹ නගරේ මෙතන ඉඳලා මම ඉස්කෝලේ කියන්නේ හොඳ නෑනේ. මෙතන ඉඳලා බොහොම ළඟ තියෙන පාසලක් කාන්තා විද්‍යාලයක්. බොහොම ජනප්‍රිය. ඒ කාන්තා විද්‍යාලේ බණ කියලා ඉවරනාට පස්සේ මේ කැලල කියද්දී ළමයි වටපිට බැලුවා. මං අය පුතේ කියලා. තුමැස් means
මං කිව්වා පුතේ දුම්මැස්ස means දුම්මැස්ස කියලා මං කිව්වා Chrome එකට ගිහිල්ලා පොඩක් ටයිප් කරහන්කෝ දුම්මැස්ස කියලා. එතකොට ඉන්ටර්නෙට් එකකින් එයි කියලා. දුම්මැස්ස දන්නේ නැහැ. ඉන්ටර්නෙට් එකෙන් තමයි දුම්මැස්ස හොයන්නේ. ඉතින් මට දුක හිතුන්නේ නැහැ, ලැජ්ජා හිතුණා. ඊට පස්සේ මේ දුම්මැස්සේ හංගලා තියෙනවා අර ආත්තම ගෝල්ඩ් ප්ලේට් එකක්. රත්තරන් තලියක්. මේවා කතන්දරයක් නෙමෙයි. වෙන එකක් මේ කියන්නේ. මේ රන්තලිය හත්මුතු පරම්පරාවෙන් උරුම වෙච්ච එකක්. මොකක්ද හත්මුතු පරම්පරාව කියන්නේ? තාත්තගේ තාත්තා සීයා. සීයාගේ තාත්තා අත්තා. අත්තගේ තාත්තා මුත්තා. මුත්තගේ තාත්තා නත්තා. නත්තගේ තාත්තා පනත්තා. පනත්තගේ තාත්තා කිත්තා. කිත්තගේ තාත්තා කිරිකිත්තා. කිරිකිත්තගේ තාත්තා කිරිකෑමුත්තා. මේ හත්මුතු පරම්පරාවෙන් උරුමයෙන් ටික ටික පරපුරෙන් පරපුරට උරුම වෙලා ඇවිදලා දැන් මේ ආත්තම්ම ගාව තමයි තියෙන්නේ මේ රන්තලිය. ආත්තම්ම කල්පනා කළා දැන් වෙන දෙන්න දෙයක් ඇත්තෙම නෑනේ. දෙනවා රන්තලිය. ගිහිල්ලා දුම්මැස්සට ගොඩ වෙලා අරකට දුම්මැස්සට ගොඩ වෙලා රන්තලිය හිමීට අරගෙන මකුළු දැල් කඩලා හොදලා පිහලා දුන්නා. මේක රත්තරන්. මේක තාම වටිනවා. මේක කැරට් 22. pure gold. මේකට දෙන්න තරම් දෙයක් ඔයා ගාව නැහැ. මේක බොහොම වටිනා එකක්. ඒත් මට එහෙම එපා. ළමයාගේ අත් දෙක පිරෙන්න වලලු දෙන්න. රන්තලිය ගත්ත නරක වෙලෙන්දා උඩට බෙල්ල පහළට පෙරලා තට්ටු කරලා ඉරක් ඇඳලා ටන් ටන් ගාලා ගහලා ඉවරලා කියනවා මේක රත්තරන් නෙමෙයි බෙලෙක්. එපා. ඊට පස්සේ මේ අත්තම්ම කියනවා නෑ මේක ඔයා හොඳට දන්නවා රත්තරන් කියලා. ඔයා කියන්නේ බොරු. ඒක නිසා මේක රත්තරම්ම තමයි ඔයා හොඳට දන්නවා. මට මේ මුකුත් ඕනේ මට චූටි දෝනිගේ අත් දෙක පිරෙන්න වලලු විතරක් දෙන්න. එමට හොඳටම ඇති. නෑ මේක බෙලෙක් දෙන්න බෑ. ඕනෙම නම් එකක් දෙන්නම් එක වලල්ලක්. අත්තමකව නෑ. ඔයා කියන්නේ බොරු. මේකේ තියෙන සල්ලි වලින් මුළු ප්‍රයිම් ලෑන්ඩ් එකම ගත්ත හැකි මට. එච්චරට වටිනවා මේක. මේක එහෙම එකක් නෙමෙයි. මේක බොරු කතාවක්. ඔයා කියන්නේ එහෙනම් ඕනේ නෑ කියලා. බිස්නස් එක එපා කියලා යන්න කියනවා. මතක තියාගන්න මේක කතන්දරයක් නෙමෙයි. බිස්නස් එක එපා යන්න කියනවා. වෙලෙන්ද ටිකක් දුර ගිහින් ආපහු ඇවිදලා කියනවා එහෙනම් නොනවත්ය දෙකක් දෙන්නම් කියලා. වලලු අත් දෙකට. ඊට පස්සේ මම කියනවා එකක්වත් එපා. බිස්නස් එකත් එපා. මම එහෙම ගෑණි නෙවෙයි. අඬපන් පුළුවන් තරම්. අයවුවා. ඊට පස්සේ එනවා හොඳ වෙලෙන්දා. හොඳ වෙලෙන්දා ආවමත් අර විදිහටම බාගෙන් කළා. ඊට පස්සේ ආයෙසරයක් ඔය ගෝල් ප්ලේට් එක රන්තලිය පෙන්නලා රන්තලිය මෙහෙම දීලා කියද්දි ඒ වෙලෙන්දා කියනවා වෙන කතාවක්. ඒ වෙලෙන්ද කියනවා බුදු අම්මේ අත්තම්මේ යකෝ මේක වියුසි බඩුවක්. මේක රත්තරන්. ඔව් මේක රත්තරන්. මේක වියුසි. මේක මිලකල නොහැකි. ඔව් මිලකල නොහැකි. එහෙනම් මට එපා. දැන් අරයා බිස්නස් කළේ නෑ. මටින් නෑ කියලා. මෙයා දැන් බිස්නස් කරන්නේ නෑ. වටිනවා වැඩි කියලා. ඕවර් ක්වොලිෆයිඩ් කියලා. ඔය සමහර ජොබ් වලට ගියාම ගන්න නැත්තේ ඕවර් ක්වොලිෆයිඩ් කියලා. ඒ වගේ
මේ වෙලෙන්දා කියනවා මේක රත්තරන්, මේක ගෝල්ඩ්, මේක කැරට් 22, මේක VOC, මේකට දෙන්න බඩු මංගාව නැහැ. ඒ හින්දා මේ බිස්නස් එක කරන්න බෑ කියලා. හොඳට අහගන්න. මේක ඉවරෙච්ච ගමන් මං අහනවා තව විනාඩි 3න් කතාව ඉවරයි. මට ප්‍රශ්න ගොඩක් තියෙනවා සාකච්ඡා කරන්න. ඔබෙන් උත්තර අවශ්‍යමයි. පිළිතුරු දෙන්න ඕන, දෙන්නම ඕන. නොදී ඉන්නම බෑ. ඊට පස්සේ මේ ආත්තම්මා කියනවා ගොඩාක් වටිනා තමයි, මට ඒව එකක්වත් එපා. පොඩි දුවගේ අත් දෙකට රත්තරන් වලලු ටික විතර මේ ප්ලාස්ටික් වලලු ටික විතරක් දෙන්න. ඒ ඇති. රත්තරන් ඕනේ. එක ගෙනියන්න. මේ වෙලෙන්ද කැමති වෙන්නෙම නැහැ. කැමති වෙන්නෙම නැතුව මේක නිකන් IMF එකට ගියා වගේ. වෙලෙන්දා කියනවා එහෙම නෙවෙයි, මම දෙන්නම් චූටි දෝනිගේ එක අතකට 5 ගානේ වලලු 10ක්, සල්ලි එපා, මේ රත්තරන් තලියත් එපා, මේක මට දෙන්නත් එපා, වෙන එකෙකුට දෙන්නත් එපා. හත්මුතු පරම්පරාවෙන් ආපු උරුමයක්, මේක රැකගන්න, මේක එහෙ වගේ බාල වැඩවලට විකුණන්න එපා කියලා. ආත්තම කියනවා මට වෙන ඔප්ෂන්ස් මොකුත් නැහැ, කරන්න කිසිම දෙයක් නැහැ. ඒක නිසා මට මේක දෙන්න සිද්ධ වෙනවා, කමක් නැහැ, ඔබ ගන්න කියලා. ඊට පස්සේ වෙලෙන්ද කියනවා එහෙනම් ආත්තම්ම අපි MOU එකක් සයින් කරමු. Memorandum of Understanding, අවබෝධතා ගිවිසුමක් අත්සන් කරමු කියලා. අවබෝධතා ගිවිසුම හදනවා ටට්ටක් ගාලා. අවබෝධතා ගිවිසුමේ තියෙනවා රන්තලිය ආත්තම්මට දෙනවා. ආත්තම්ම රන්තලිය වෙලෙන්දට දෙනවා. වෙලෙන්දා මේ වෙලාවේ වෙලෙන්දා සතෝ තියෙන සියලුම දේවල් ආත්තම්මට දෙනවා. තව 5 පාරක් එනවා. ඒ 5 පාරදී උස්සන් එන්න පුළුවන් ඔක්කොම බඩු ගේනවා. ගෙනල්ලා ආත්තම්මට දෙනවා. එහෙම දුන්නත් ආත්තම්මට දුන්න මුදලට වඩා වටිනවා, දුන්නු දේවල් වලට වඩා රන්තලිය වටිනවා කියලා ආත්තම්ම දන්නවා කියලා දෙන්න ආත්සන් කරලා අවබෝධතා ගිවිසුම එහාට එක ෆයිල් එකයි මෙහාට එක ෆයිල් එකයි දුන්නා. අත්සන් කරුවා. MOU එක සයින් කරා. අර ගෝල් ප්ලේට් එක වෙලෙන්දට දුන්නා. වෙලෙන්දට බඩු ටික ඔක්කොම ආත්තම්මට දුන්න ගියා. දැන් කතන්දරේ ඉවරයි. දැන් ඔබට හිතෙනවා කතන්දරේ නෙමෙයි කතාව ඉවරයි. මේ කතන්දරයක් නෙමෙයි, සරල කාරණාවක් නෙවෙයි. සරල කාරණාවක් නෙමෙයි. දැන් ප්‍රශ්න සාකච්ඡාව. Q&A session. Question and answer session එක දැන්. මට කියන්න මේ කතාවේ ආදර්ශය මොකක් විය හැකිද? මොකක් වගේද? වරදුනට කමක් නැහැ. මොකද්ද මේ කතාවේ ආදර්ශය? හොඳ වෙලෙන්දෙක්, නරක වෙලෙන්දෙක්, රත්තරන් තලියක්, ප්ලාස්ටික් වලලු, චූටි දෝනි කෙනෙක්, ආත්තම්ම කෙනෙක්, මාකටිං එක්ස්චේන්ජ් මාකටිං එකක්. මොකක්ද මේ කතාවේ තේරුම? බණ කතාවක්. හාමුදුරුවෝ කිව්වේ වෙසක් එකට කිට්ටු කරලා. ඔක්කොම අතක ඔබතුමියට මොනවද හිතෙන්නේ? මොන වගේ කතාවක්ද මේ කතාව? මොකක්ද ආදර්ශය? ධාර්මිකව වෙළඳන් කිරීම. ඔබ අය හේත් වෙන්න එපා එහා පැතරේ අය. ධාර්මිකව වෙළඳන් කිරීම පිළිබඳ කතාවක්. මේ පැත්තෙන් මොකක් වගේද? උත්තරේ විතරයි අවශ්‍ය. හරියන්න නෙමෙයි අවශ්‍ය. සාධාරණ වෙන්න. පැති දෙකම දිනන්න. හරි. හොඳයි. ගරු සභාපතිතුමාගේ උත්තරෙත් බාර ගන්නවා. මොකද්ද දෙන්න තියෙන උත්තරේ? හිතේ සතුට මිල කළ නොහැකි.
බාර ගන්නවා. ඒකත් බලව ඔක්කොම බාර ගන්නවා. ඔව් අවංකකම. මං හිතුවා ඔය උත්තර ටික ඔක්කොම මට හම්බ වෙයි කියලා. ඔක්කොම මම බාර ගන්නවා. එකක්වත් හරි නෑ. මේක එච්චරට බර කතාවක්. හාමුදුරුවෝ හින්දා කිව්වේ බනට හින්දා කිව්වේ ජාතක කතාවක් හින්දා ඔය වගේ උත්තර අපේක්ෂා කරන්න පුළුවන්. මට මෙන්න මේක කියන්න එන. මේ දෙවෙනි තුන්වෙනි ප්‍රශ්න වලට දෙන උත්තර වලින් තමයි අපිට මේ ජාතක කතාවේ බර හොයාගෙන යන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක ජාතක කතාවක් ආචාරශීලී කාරණා ගැන නෙවෙයි මේ කියන්නේ. ආචාරශීලී means good and bad ethics නෙමෙයි මේ කියන්නේ. මට කියන්න ඔබට හිතෙන විදිහට ප්‍රයිම් ලෑන්ඩ් ෆැමිලි එකේ සමාජිකයෙක් හැටියට හෘදය සාක්ෂියට එකඟව මට කියන්න. ඇත්තටම වටින්නේ රන්තලියද වලලුද? ඒත් වෙන්න බවුද? වටින්නේ රන්තලියද වලලුද? සාතිකයක් දෙන්න යට. මං ඔබෙන් අහන්නේ MCQ එකක්. multiple choice question එකක්. උත්තර ලියන්න බෑ. ඉරි ගහනවා මිසක්. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියන්න බෑ. වටින්නේ රන්තලියද වලලුද? වටින්නේ රන්තලිය වලලු. ඒ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. එල්ලි වෙනකන් ඇහැව්වත් පැය ඉවර වෙන්න තව විනාඩි 5යි තියෙන්නේ. එල්ලි වෙනකන් ඇහැව්වත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. වටින්නේ රන්තලියද වලලුද කියන ප්‍රශ්නට උත්තර දෙන්න බෑ. ඇයි? ප්‍රශ්නේ වැරදි. වැරදි ප්‍රශ්නවලට හරි උත්තර හොයන්න බෑ. වැරදි ප්‍රශ්නවලට හරි උත්තර හොයන්න බෑ. රවුම් බෝතල් වලට හතරස් මූඩි ගහන්න බෑ. හතරස් බෝතල් වලට රවුම් මූඩි ගහන්න බෑ. ඒක වැරදි. මං ඔබෙන් ඇහුවොත් එහෙම කවදද පළවෙනියෙන්ම ලෝකේ පහළ වෙන්න ඇත්තේ කිකිලිද බිත්තරේද? උත්තරේ හොයන්න බෑ. ඇයි? ප්‍රශ්නේ වැරදි. වැරදි ප්‍රශ්න වලට හරි උත්තර හොයන්න බෑ. මේ ජීවිතේ පටලැවෙන විදිහ කියන්නේ. එහෙනම් වටින්නේ රන්තලියද වටින්නේ වලලුද කියලා අහන ප්‍රශ්නට උත්තරයක් දෙන්න බෑ. ඔබ හොඳට දන්නවා වලල්ලක වටිනාකම. ප්ලාස්ටික් වලල්ලක මූල්‍ය වටිනාකම ඔබ හොඳට දන්නවා. රත්තරන් තලියක මූල්‍යමය වටිනාකමත් ඔබ හොඳට දන්නවා. එහෙම දැනගෙන එක්කෙනෙක් කියනවා රන්තලිය කියලා. එහෙම දැනගෙනම තව එක්කෙනෙක් කියනවා නෑ වටින්නේ වලලු කියලා. මේක කතාවක් නෙවෙයි. මේක කතන්දරයක් නෙවෙයි. කතාවක්. මේ ප්‍රශ්නට උත්තර දෙන්න නම් මං ප්‍රශ්නේ නිවැරදි කරලා අහන්න ඕනේ ඔබෙන්. දැන් මං අහනවා නිවැරදි ප්‍රශ්නේ. මං ඉස්සෙල්ලා ඇහුවේ වටින්නේ රන්තලියද වලලුද කියලා. දැන් මං අහනවා චූටි දෝනිට වටින්නේ මොනවද? දැක්කද නිවැරදි ප්‍රශ්නෙට නිවැරදි උත්තරයක් ෂණිකව. ආත්තම්මට මොනවද වටින්නේ? චූටි දෝනිට වටින්නේ රන්තලිය නෙමෙයි. චූටි දෝනිට වටින්නේ වලලු. ආත්තම්මට වටින්නේ චූටි දුවගේ සතුට. දැන් රන්තලිය කාටවත් වටින්නේ නෑ නේද? චූටි දෝනිට රන්තලිය වටින්නෙත් නෑ. ආත්තම්මට රන්තලිය වටින්නෙත් නෑ. ආත්තම්මට රන්තලිය වටිනවා නම් රන්තලිය දෙන්නේ නෑනේ. චූටි දෝනිට රන්තලිය ගැන අදාළම නෑ. පොඩි එකා දන්නේම නෑ. ද වටින්නේ රන්තලිය
කාටද? රන්තලිය වටින්නේ කාටද? වෙලෙන්දට. චූටි දෝනිට වටින්නේ වලලු, ආත්තමට වටින්නේ චූටි දෝනි, වෙලෙන්දට වටින්නේ රන්තලිය. චරිත තුනක්, තුන් දෙනාට වටින්නේ වටිනාකම් තුනක්. මං ඔබෙන් ඇහුවොත් එහෙම දැන් ලෝකේ වැඩියෙන්ම වටින්නේ මොනවද කියලා? ඒකට දෙන්න උත්තරයක් නැහැ. ඇයි? It depends. The most valuable thing of the world is depend. There's no any proper answer. නිශ්චිත උත්තරයක් නැහැ. වටින්නේ මොනවද? It depends. ලෝකේ වටිනා කියලා දෙයක් නැහැ. වටින්නේ එක එක්කිනාට එක එක දාලට එක එක කාලෙට එක එක දේවල්. ඔබ වටිනාකම් සොයාගෙන යනවා නම් ජීවිතේ ඒ සොයාගෙන යන වටිනාකම මොකක්ද කියලා ඔබට දැන් කල්පනා කළොත් ඔබ එදා වටිනාකම් යයි හොයාගෙන ගියේ දේවල්ට වඩා දැන් වෙනස් ඒක. චූටි කාලේ ලක්ප්‍රිය මහත්තයා බෝනික්කන්ට ආසයි. චූටි කාලේ බෝනික්කන්ට ආසයි. ඊට පස්සේ ලක්ප්‍රිය මහත්තයා ලොකු වෙනකොට බෝනික්කෝ වගේ උන්ට ආසයි. දැන් ඔය රැවුලවල හිටියට කාලෙන් කාලෙට වටිනා දේ වෙනස්. ඔබට වටිනා දේ මට වටින්නේ නැහැ, මට වටිනා දේ ඔබට වටින්නේ නැහැ වෙන්න පුළුවන්. මං ඇත්ත වශයෙන්ම හෘදේ සාක්ෂියේ පතුලටම අවංකවම මේ කාන්තාවන්ගෙන් විතරක් අහන ප්‍රශ්නයක්. ඇත්ත කියන්න ඕන. හේතු වෙන්න එපා. මට මේ බිත්තිය ගැන බයයි. මට ඇත්තටම මෙතන ඉන්න කාන්තාවන්ගෙන් විතරයි මම මේ උත්තරේ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අවංක උත්තරයක් අවශ්‍යයි. වැඩියෙන්ම වටින්නේ සාරිද සිවුරුද? වැඩියෙන්ම වටින්නේ සාරිද සිවුරුද? මොනවද වටින්නේ? සාරි. එහෙනම් මෙහෙම තියාගෙන සාදු කී යන්නේ සිවුරු. කටින පිංකමට දැකලා තියෙනවනේ කටින චීවරේ. හිස උඩ තියාගෙන සාදු කියාගෙන ගිහින් පූජා කරන්නේ. සාරි පූජා කරන්නේ නැහැ නේ එහෙම. බොලෑ මහත්තුරු. මහත්තුරු සාරි කඩෙන් අරගෙන එහෙම පූජා කරන්නේ. වටින්නේ කොහොමද? ඒක තමයි. මට වටින්නේ සිවුරු. ඔබට වටින්නේ සාරි. මං උත්සාහ කරන්නේ මොකද්ද? තර්කයක් ගොඩනගන්න. වටිනාකම කාලෙන් කාලෙට වෙනස්, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. පොඩි ළමයින්ට වටින දේවල් අපිට වටින්නේ, අපිට වටින දේවල් පොඩි ළමයින්ට වටින්නේ නැහැ. අරගොල්ලොන්ට වටිනා දේවල් අරගොල්ලොන්ට වටින්නේ. ඒගොල්ලොන්ට වටිනා දේවල් නෑ මෙහෙම ගෝල් පේජ් එකේ තියෙන අර පැත්තේද? ඒගොල්ලොන්ට වටින්නේ. එක එක කාලවල වලට එක එක පුද්ගලයන් වටින්නේ. ඒක නිසා හොයාගෙන යනවා නම් වටිනාම දේ සල්ලිමය කියලා ඒකත් වැරදි. හොයාගෙන යනවා නම් රත්තරන් වටිනවා කියලා ඒකත් වැරදි. වටිනාම දේ කොකද කියලා ප්‍රශ්න කරන්න ඔබට ඉතුරු කරනවා. මක් නිසාදයත් ඔබට වටින දේ මා කියන උත්තරේ නොවන නිසා. බලන්න මේ ජාතක කතාවේ බර. මේකන මොකක්ද එහෙනම් මේ ජාතක කතාවේ කතාව? The valuables are dependent. So what are the valuables? The most valuable things of the world. වටිනාම දේවල් මොනවද මේ රටේ ලෝකේ?
එහෙම එකක් නැහැ. අදින් පස්සේ වෙහෙසෙන්නේ මහන්සි වෙන්නේ වටිනවා කියලා කියන දෙයක් හිතාගෙන තියෙන එකක් ගන්න නම් ආන්ගේ වටිනාම දේ ඇත්තටම වටිනවද කියලා බලන්න ඕනේ. තමයි ප්‍රධානම කාරණාව මේ ජාතක කතාවේ. ඊළඟ කතාව. ඊළඟ තේරුම මේකේ. චූටි දෝනිට වටින්නේ වලලු අරුමෝසම් ප්ලාස්ටික්. චූටි දෝනිට වටින්නේ වලලු, ආත්තම්මට වටින්නේ චූටි දෝනි. ආත්තම්මට වටින්නේ චූටි දෝනි වුණාට චූටි දෝනිට වටින්නේ ආත්තම්මා. එදාද අදද? එදාද අදද? එදත් එහෙමයි අදත් එහෙමයි. අදත් චූටි දෝනිලට ආත්තම්මලා වටින්නේ නැහැ. ආත්තම්ම කිව්වේ මං කිව්වේ සංකේතයක්. ඒ ආදිමුතුන් මිත්තන්ගේ ಗುಣ සම්පන්න පෞරුෂය මේ ඉන්න තරුණියන්ට තරුණයින්ට දෙගොල්ලොන්ටම වටින්නේ නැහැ. එදත් ආත්තම්මලා කියන දේ චූටි දෝනිලා ඇහුවේ නැහැ. අදත් චූටි දෝනිලා ආත්තම්මලා කියන දේ අහන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එදත් ආත්තම්මලා කිව්වා ඕවා වටින්නේ කියලා. අදත් ආත්තම්මලා කියනවා ඕවා වටින්නේ කියලා. ඒත් චූටි දෝනලට ඕනේ ප්ලාස්ටික් අරුමෝසම් ස්මාර්ට් විතරමයි. දැන් ඔබට මතක් වෙනවා බොහෝ අය ඔබේ ආදරණීය දූවරු නංගිලා මල්ලිලා එහෙමත් මතක් වෙනවා. ලාබාල හා තරුණ පරපුර වැඩිහිටියව ගරු කළේ නෑ. තුන්වෙනි වටිනාකම මේ කතාවේ. ඒක මට කියන්න හුඟක් වෙලාව යනවා. ඒත් මට කෙටියෙන් ඒක කියන්න සිද්ධ වෙනවා. අද මදි නං බන වෙන කිසිම සූදානමක් නැතුව මේ කාමරේ විතරක් පැදුරු ටිකක් විතරක් තියාගෙන පුටුවක් තියාගෙන තවත් බණ කියමු. පස්සේ වෙලාවක විශේෂ සංවිධානයක් කොඩි බුදු පිළිම මොකක්වත් නැතුව. ඔබට මතකද මේ කතාවේ රන්තලිය? රන්තලිය කාගේද? හත්මුතු පරම්පරාවේ උරුමය. නැෂනල් හෙරිටේජ් එක, ජාතික උරුමය. ආත්තම්මට අයිති එකක් නෙවෙයි, පාරම්පරිකව උරුම වෙන එකක් නේ. ඒ පාරම්පරික උරුම වටිනාකම් දීලා ගත්තේ මොනවද? ප්ලාස්ටික් බඩු. මං කිව්වේ නැති කරුණ ඇහුණද? මං කිව්වේ නැති එක සද්දෙටම ඇහුණා නේද? ඔළුවට ගැහුවා වගේ. හත්මුතු පරම්පරාවක් තිස්සේ තියාගෙන රැකගත්ත දේවල්. දීලා ගත්තේ මොනවද? ප්ලාස්ටික් වලලු. දැන් ඒ රන්තලිය වලලු නොකී කරුණ වැදගත්. කී කරුණට වඩා. මේ ජාතක කතාව කොච්චර ඓතිහාසිකද? මේ කතා කරන්නේ අද ලංකාව ගැන. එදා බුදුබණේ සේරි වාණිජ කතාවෙන් 550 මේ වගේ. අලුතෙන් හිතන්න පුරුදු වුණොත් හැම එකක්ම අලුත් වගේ පෙනේවි. ප්‍රශ්න තියෙන්නේ අපි පරණ විදිහට හිතනවා අලුත් දේවලුත් ඒකයි. ප්‍රශ්න ටිකක් අහන්නම් මම. මට උත්තරයක් දෙන්න. ඉංග්‍රීසි හොඩියේ පස්වෙනි අකුර මොකද්ද? ඉංග්‍රීසි හොඩියේ පස්වෙනි අකුර මොකද්ද?
E. කොහොමද ඒක පස්වෙනි කියන්නේ? අපිට හිතෙනවා ඒක පස්වෙනි කියලා. A B C D E F කියලානේ අපි හිතන් ඉන්නේ. කතා කරනකොට ඉස්සෙල්ලාම A වලින් කතා කළා. ඊට පස්සේ B වලින් කතා කළා. ඊගාවට C වලින් කතා කරලා. නම් කමක් නැහැ. ඒක ප්‍රශ්නේ වැරදි. ඉංග්‍රීසි හෝඩිය සම්මත පිළිවෙලට කියද්දී පස්වෙනි අකුර මොකද්ද? E. මට කියන්න එහෙනම් මෙහෙම ඉංග්‍රීසි හෝඩිය සම්මත පිළිවෙලට ලියද්දී එමනේ ටියුෂන් ක්ලාස් වල උගන්වන්නේ ඉංග්‍රීසි හෝඩිය සම්මත පිළිවෙලට ලියද්දී A ළඟට B නම් A B C D E F G H නේ A ළඟට B නම් B ළඟට C නම් මොකද ඊළඟට තියෙන අකුර? A ළඟට B නම් B ළඟට C නම් මොකද ඊළඟට තියෙන අකුර? A ළඟට B නම් B ළඟට C නම් මොකද ඊළඟට තියෙන අකුර? D C F. A ළඟට B නම් B ළඟට C නම් ඊළඟට තියන්නේ F නේ. A ළඟට B නම් B ළඟට C නම් ඊළඟට F නෙමේද? නේද? ඊළඟට F. and D කිව්වේ. ඒක තමයි හිතුවොත් ඒකත් වැරදි. එකයි කීයද? මේක account division එකකින් එහි හැකියි අපිට ඕන. එකයි කීයද? එකයි 11යි. මෙහෙම ලිව්වහම එකයි එකට එකතු කරපුවාම එකයි එකට එකතු කරපුවාම 3යි. එකයි එකට එකතු කරපුවාම 3යි. මාත් එක්ක සෙල්ලම් කරන්න බෑ. හිතුවොත් ඒ ඔක්කොම වැරදි. එක එකතු කිරීම එක සමානයි කීයද? එක එකතු කිරීම එක සමානයි. දැන් ඒකට කියන්නෙත් නෑ. අර වැරදිච්ච ප්‍රමාණය හැටියට. එක එකතු කිරීම එක සමානයි 2යි. ඒක ගැන වාදයක් තියනවද කියන්නකො? එක එකතු කිරීම එක සමානයි 2යි නොවිය හැකිද? අනිවාර්යෙන් වෙන්න එපයි ඒකනේ. දැන් වතුර බින්දු එක එකතු කිරීම වතුර බින්දු එක සමානයි වතුර බින්දු කීයද? වතුර බින්දු එකයි එකතු කිරීම වතුර බින්දු එකයි සමානයි වතුර බින්දු එකයි. ඒක සූත්‍රයක් හැටියට ලිව්වොත් එක එකතු කිරීම එක සමානයි එකයි. A B C D වර්ධිනවා ප්‍රයිම් ලෑන්ඩ් එකේ. එකයි එකතු කරන එකත් වර්ධිනවා ප්‍රයිම් ලෑන්ඩ් එකේ. ප්‍රයිම් ලෑන්ඩ් එකේ නෙමෙයි කොහෙත්. ඇයි? පරණ සිතිවිලි සහ පරණ විදිහට අපි හිතනවා. පරණ විදිහට හිතුවොත් නම් කවමදාක්වත් අලුතෙන් හිතන්න බෑ. අලුතෙන් හිතන්න බැරි එකම එක හේතුවක් නිසා ඒ තමයි අලුතෙන් හිතන්න නැති නිසා. මේකේ උඩින් තියෙන්නේ රවුමද යටින් තියෙන්නේ රවුමද? බින්දුව නම් උඩද බින්දුව යටද බින්දුව? මේ උඩින් තියෙන්නේ මෙහෙම රවුම. යටින් තියෙන්නේ හතරැස් කොටුවක්. බින්දුව උඩ එකද යට එකද? දැන් ඒකට උත්තර දෙන්නේ නැහැ. බින්දුව රවුන්ද හතරැස්ද? බින්දුව රවුම්. ඉතින් ඇයි ඔච්චර කල්පනා කරන්නේ?
දැන් මේ වෙන දේවල් රෙඩියට බිඳුව රවුන්ඩ් නැද්ද දන්නෙත් නැහැ. ඒකයි ඒ බිඳුව රවුන්ඩ් නොවෙන්නත් ඇති සමහර විට ආන්දරෝ මොනවා කියයිද දන්නේ නැහැ. ABCD වලට ගිහින් යනගත්තා වගේ ඉන්නවට වඩා හොඳයි වෙන එකක් බලන් ඉන්න එක කියලා. ඇත්තම කිව්වොත් දැන් මේ මං අඳින්නේ හතරැස් කොටුව. කවුරුත් මේකට බිඳුව කියන්නේ මේකට කියන්නේ කොටුව කියලා. කොටුව බිඳුව නොවේ බිඳුව කොටුව නොවේ. හැබැයි ඇත්තම ගත්තොත් එහෙම මම මෙතන ලියනවා හතරස් අකුරු වලින් සින්දු කියලා. හතරස් අකුරු වලින් මේ තියෙන්නේ සින්දු කියලා. දැන් මැද්දේ තියෙන්නේ මොකද්ද? බිඳුව. බිඳුව රවුන්ඩ්. ඒක තමයි. හිතුවේ නැත්තම් බිඳුවත් රවුම්. හිතුවොත් සමහර වෙලාවට බිඳුව රවුම් නොවෙන්න පුළුවන්. බිඳුව තුන් උලස් වෙන්නත් පුළුවන්. 1 එකතු කරපුවාම 2 වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මහ පොළොව කියන්නේ එකක් නම් අඹ ඇටේ කියන්නේ එකක් නම් දෙක එකට එකතු කරපුවාම අඹ කීයද? කියන්න බෑ. ඒක නිසා දැනුම නෙමෙයි වැදගත්, බුද්ධිය වැදගත්, අලුතෙන් හිතන එක වැදගත්. අලුතෙන් හිතුවොත් හිතෙයි. ඒක නිසා ජීවිතේක වටිනාම දේ මොකද්ද කියලා කියන එකත් අපි අලුතෙන් හිතලා තේරුම් ගන්න ඕන දෙයක්. නිසා අලුතෙන් සිතිවිලි ඇති කර ගැනීම, සිතිවිලි අලුත් කර ගැනීම, අලුත් සිතිවිලිත් එක්ක ජීවිතේ වටහා ගන්න වෑයම් කිරීම අවශ්‍යයි. විශේෂයෙන්ම ව්‍යාපාරිකයෝ එලෙස කළ යුතුමයි. නව ව්‍යාපාරික මානයන් හම්බ වෙන්නේ, නව නිෂ්පාදන මානයන් හම්බ වෙන්නේ, අලුත් දේවල් ලෝකයට නිර්මාණය වෙන්නේ අලුතෙන් හිතුවොත් විතරයි. අපි හරියටම කල්පනා කරුවොත් මහ පොළොවේ තියෙන හැම එකක්ම සල්ලි. සල්ලි වලින් ගඟක් හදන්න බෑ. හැබැයි ගඟකින් සල්ලි හදන්න පුළුවන්. සල්ලි වලින් වැලි හදන්න බෑ. වැලි වලින් සල්ලි හදන්න පුළුවන්. සල්ලි වලින් ගස් හදන්න බෑ. ගස් වලින් සල්ලි හදන්න පුළුවන්. අලුත් විදිහට හිතන්න විතරයි අවශ්‍ය. ඒක නිසා නවමානයන් ගැන අපේ අවධානය වැඩිපුර යොමු කරමු. අපිට බොහෝ වෙලා ඔබත් සමග රැඳී හිටින්න තවත් වෙලාවක් නැහැ. මීට වඩා කාල වේලාව ගෙවන්න නොකර ඉමු. අපි පස්සෙත් ධර්ම සාකච්ඡා කරමු. කාරණා කතා කරමු. ජීවිතය හදාරමු. ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච ගැටලු වලට විසඳුම් හොයමු. ප්‍රශ්න වලට උත්තර හොයමු. අර්බුද निराකරණය කරගමු. ඒක කරගන්න පස්සේ දවසක් දෙකක් වැඩසටහන් අපි කරමු. ඒ සඳහා මගේ අකමැත්තක් නැහැ. ඔබ සූදානම් නම්. ඉතින් තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණයි. යහපතම උදා වේවා. මේ 2566 වැනි සම්බුද්ධත්ව ජයන්තිය සමරන මොහොතෙහිදී ප්‍රයිම්ලෑන්ඩ් ව්‍යාපාර සමූහය, එහි සභාපතිතුමා බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මැතිතුමා, සම සභාපතිතුමිය සඳමිනි පෙරේරා මැතිණිය ඇතුළු ප්‍රයිම් ව්‍යාපාරයේ සියලුම දෙනාට නිරෝගී සම්පත වේවා, චිරජීවනය වේවා, ශාන්තිය වේවා, සෞභාග්‍ය වේවා, වාසනාව උදා වේවා. කරන කියන කටයුතු සියල්ලක් දියුණු පවුණු භාවයට පත් වේවා. ඔබටත් ඔබගේ ආදරණීය දරු පවුලටත් අධ්‍යාපන කටයුතු ලබන්නවුන් වෙත්නම් ඔවුන්ගේ ජීවිත සාර්ථක භාවයෙන් සාර්ථක භාවයට පත් වෙත්වා. ඔබ හැමදෙනාගේම රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු භාවයට පත් වේවා. ප්‍රයිම් ලෑන්ඩ් ආයතනය සදාකාලිකවම ඉතාමත්ම කීර්ති සම්පන්න ආයතනයක් බවට, සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඔබ හැමදෙනාගේම නමින් අභාවයටපත් යමෙක් වෙත්නම් ඒ හැමදෙනාටමත් නිර්මාල් බණ්ඩාර මහත්මයා කුරුණෑගල ශාඛාවේ, ඒ වගේම ප්‍රධාන ශාඛාවේ සෙනුර ලතික්, හේමල් ඇන්තනි, ශිරෝමි, නිලීකා ප්‍රනාන්දු, ජයන්ත ආදී කොට ඇති මේ ප්‍රධාන
ශාඛාවේ කටයුතු කළා වූ පින්වත් හැම දිනාටමත් අභාවයටපත් හැමටත් අමා මහ නිවනේ සොයම වේවා කියලා සාදු කියන්ට හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපේ ලක්ප්‍රිය මහත්තයා මාව සම්බන්ධී කරගත්ත මගේ සහෝදර මහත්තයෙක් එතුමන් ඇතුළු කොට ඇති එතුමන්ගේ පවුලේ හැමටත් මේ පින්නත්පත් වේවා කියලා සාදු කියමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තුනුරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං